අද 2021 මාර්තු 20 සෙනසුරාදා සිරස්තල පස්සර බස් අනතුරින් 14ක් මරුට මුදා ගැනීමේ මෙහෙයුම් අති දුෂ්කර වේ. රියදුරුගේ නොසලකිල්ල අනතුරට හේතුව බව පොලිසිය කියයි. දුන් මාධ්‍ය නිදහස ආරක්ෂා කරගන්න ජනපති වලපනේදී කියයි. මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් මම නීති තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. LTTE හිතවාදීන්ට එරෙහි හස්ත සංඥා චෝදනාවෙන් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්. ලංකාවේ හදිස් භාවිතය සඳහා චීන සිනෝෆාම් කොවිඩ් එන්නතට අවසර. 78 හැවිරිදි ඇමරිකානු ජනපති ගුවන් යානයට නැගීමේදී තෙවරක් කකුල පැටලේ. කිසිදු ආබාධයක් නැති බව දවල මන්දිරය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් ලබයි. අවසන් මහතරගය හෙට ඉන්දියාව සමග. Siras Derana. This is Ava Derana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. පෞද්ගලික බස් රථ රියදුරතුගේ අපරීක්ෂාකාරී රියදහවනේ නිසා අද පුද්ගලයන් 14කට දිවි අහිමි වුණා. ඒ ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී බස් රථයක් අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පොලිසිය පැවසුවේ මෙම අනතුර වසර 1.5 කාලයක් තුල මෙරට සිදු වූ බරපතලම මාරාන්තික අනතුර බවයි. The big story. ලුණුගල සිට කොළඹ වරා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් අද පෙරවරු 6:40ට පමණ පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී ප්‍රපාතයකට පෙරළී ගියා. මේ ඔබ දකින්නේ එහි CCTV දර්ශනයි. බදුල්ල දෙසර දහවන වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට මාර්ගයේ ඉඩලවා දීමට යාමේදී මෙම අනතුර සිදුවනවා. අනතුරත් සමග එම ස්ථානයේ රැස් වූ ප්‍රදේශවාසීන් අනතුරටපත් පුද්ගලින් සෙවීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. ඉන් පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය සහ යුද හමුදාවද තුවාලකරුවන් සෙවීම සඳහා යොහුසුළු වුණා. අප වාර්තාකරු පැවසුවේ මෙහෙයුම් කටයුතු අතරතුරත් විශාල ගලක් පහළට පෙරළුණු බවයි. මාර්ගයේ එක විට වාහන දෙකක් මාරුවීමේ අවස්ථාව මගහැරී තිබුණේ මීට මාසකට පමණ පෙර එම මාර්ගයට වැටී තිබූ කළු ගල් හේතුවෙන්. කිසිම බලධාරියෙක් මේ ගල මෙතන ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. මේ ගල පාරට වැටිච්චින්න තමයි මෙතන පාරේ තමත් පටු වෙලා තියෙන්නේ. පටු වීම හේතුවෙන් තමයි මේ බස් රථය මෙතනින් පල්ලයට පෙරලෙන්න දැතයි කියලා අපි විශ්වාස කරන්නේ. මේකට ප්‍රධානම වග කියන්න ඕනේ මේ මාර්ග සංවර්ධන අධිකාරියත් මේ කන්ට්‍රැක්ට් කටයුතු කරන බලධාරීන් මේක වග කියන්න ඕනේ. මේ ගල මේච්චර කාලෙ නොකිරීම සම්බන්ධව. පොලිසිය පවසන්නේ මගින් 40කට වැඩි පිරිසක් ගමන්ගත් බස් රථය අඩි 250කට වැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් තිබූ බවයි.
ඉන් අනතුරුව තනින් තන වැටී තිබූ මලසිරුරු ගොඩට ගැනීමට පියවර ගැනුවා. ප්‍රපාතයෙන් ගොඩරගෙන තුවාල කරවන ඇතුළත් කෙනුනේ පස්සර සහ බදුල්ල රෝහල් වලටයි. පොලිසිය පැවසුවේ අනතුරින් මේකේ 14 දෙනා අතරට පිරිමි 9ක් සහ කාන්තාවන් 5 දෙනෙකු සිටින බවයි. තුවාල ලැබූ 33 දෙනා අතර කාන්තාවන් 12ක් සහ ළමුන් 5 දෙනෙකුද සිටිනවා. මේ මම පිටිපස්ස තමයි හිටියේ නේද? හැබැයි මම හිතුවේ නිකන් පොඩි පල්ලමකට යන්න කියලා. පල්ලමකට තමයි කැඩගෙන ගියේ සීට් එකේ යටට ගියා මම. ප්‍රතිචාරය. උදේ ලුණු ගෙලින් ආවේ මහමට. ඉද්දී අකාරෙන් පාන්දහට පාපෙට ලුණු. බබයි කිල්නික් අද. නෑ බබත් නිදාගෙන හිටියේ ඔලොක්කේ මාත් නිදාගෙන හිටියේ. කදුණේක දන්නේ නැහැ සිවුරකට. මෙම අනතුරින් බස්වත රියදුරාද බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ලංකාවේ මුරුදු එකහමාරක වගේ කාලයක් ඇතුළත සිදු වුණු වැඩිම පුද්ගලයන් ගණනක් මිය ගිය. ඒ වගේම වැඩිම පුද්ගලයන් ගණනක් තුවාල ලැබූ රියානතුර රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් ඉරවි හිටියා. ඒ වන විට මියගොස් තිබුණා. මුලින් පැමිණි වාර්තාවල සඳහන් වුණේ බස් රථයේ රියදුරු මියගොස් ඇති බවට. නමුත් මේ වන විට සනාථ වී තිබෙනවා. එම බස් රථයේ රියදුරු අසුනේ සිරවි සිටි පුද්ගලයා රියදුරු නොවන බවත් රියදුරා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටින බව පෙනියන්නේ කියලා. නමුත් පැහැදිලිවම නොසැලකිල්ල අපරීක්ෂාව කියන කාරණේ සඳහන් වෙනවා. මේගේ පුද්ගලයන්ගේ දේහයන් මේ වන විට බදුල්ල මහරෝහලේ තැන්පත් කර ඇති අතර PCR වාර්තාවලින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. අනතුර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ ඌව ආණ්ඩුකාර කාර්යාලය සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනතුරින් මේගේ පුද්ගලයන්ගේ පවුල් වෙත රුපියල් 30,000 බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා. තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමග පිළිසඳර වැඩසටහනට අද වලපනේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 15 වෙනි අදියර අද ක්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොම්බුවැල් තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. එම ගම්මානයට පැමිණෙන අතරතුර ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ගම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. උත්සව සභාවට පැමිණි ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව ඇමතුවා. දැන් තමුන්නාන්සලා දන්නෝනේ මම එනවයි කිව්වමත් පාර හැදෙනවා. ඒක කොච්චර ලොකු දෙයක්ද? දැන් මාව තමුන්නාන්සලා පත් කරේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගාණක්. ඉතින් සමහර අය මම ආයිත් එන්නේ නැහැ කිව්වයි කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවනේ තේරුවේ. ඉස්සෙල්ලා මට දීපු 60 වැඩ කරලා පෙන්නන්න ඕනේ. නේද හඳුරන්නේ? ඊට පස්සේ තමයි ඉතුරු ඒවා ගැන හිතන්නේ. ඉතින් මගේ අවශ්‍යතාවය මේ 60 මාස 60 තුල මේ විශේෂයෙන්ම අපේ ගම්මාන ඒවා දියුණු කරන්න. ඉතින් අපිට හැමදාම නගරයට විතරක් වැඩ කළා බෑ. දැන් අද අවාසනාවන්ත සිද්ධියක් වුණා. පස්සර බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට වැටලා. දැන් මේ පාරවල් පටු නිසා ඒ බස් වේගෙන් යනවා. හැබැයි පාරවල් පටුයි. මම කවදාකවත් පරිසරය විනාශ කළා නෑ. උද්‍යාන හැදුවා, තෙත් බිම් ආරක්ෂා කරා, ජලාශය හැදුවා. මේ කොළඹ නගරේ, කෝට්ටේ නගරේ, පිළියන්දල, කැස්බෑව අපි විහාර මහාදේවී උද්‍යානය හොඳට හැදුවා. ඔකත් විනාශ වෙලා තිබුණේ. දැන් ඊයේ ඒකේ විශාල අර බිල් බෝඩ් එකක් ගහලා. එහෙම නෙවෙයි පරිසරය ආරක්ෂා කරන්නේ. මම කොළඹ හැමතැනම පෝස්ටර් ගහilla නැවැත්තුවා. බිල් බෝඩ් ගහilla නැවැත්තුවා. දැන් අද පත්තරේ තියෙනවා ඔය දැන් ඔය කෑ ගහන විරුද්ධ පක්ෂයේ ඇමතිවරයෙක් දෝනියන්දට හන්තානි රක්ෂිතෙන් තෑගි ඔප්පුවක් දෙනවා. ඉතින් ඒක සුද්ධ කරාලු. කරනකොට අඬන්න එක්කෙනෙකුත් නැහැ, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් ආම්දුරනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනයේ අයිති මිනිහගේ නිදහස නෙවෙයිනේ.
මාධ්‍ය අයිතිකාරයට ඕන විදියට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරජලත් නැහැ. මහරජලා හිටියේ ඉන්දියාවේ. මේ මාෆියා රජයවල් පාලකයෝ පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. මම දන්නවා ඒවට පාඩම් ගන්නන්න ඕන නම් උගන්නන විදියත් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14ක් මම පාලනය කරා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් කළා නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් මම නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. ඒ මාධ්‍ය පමණක් නෙමෙයි ජාතික චින්තනයේ ඉන්න මාධ්‍යෙත් සමහර අය මේ බොරු කුඹුක් ගස් කැපුවා කියලා බොරු ප්‍රචාර දාලා තිබුණා. මම හොයලා බැලුවා කවුද? මේවා ඉන්නවා ඔය අපේ යුද්ධ කාලේ ඔය මාධ්‍ය තමයි අපිට විරුද්ධව වැඩ කරේ. ඒ අයම තමයි දැන් ඒ හිටපු කණ්ඩායමක් අරකට රිංගගෙන මේව ප්‍රචාරය කරනවා. කුරුණෑගල අනවසරයෙන් එලි කරන ලද කැල අක්කර 77යි 2015 ඉඳලා 2019ට. පුත්තලමේ අක්කර 258යි. මොනරාගල අක්කර 100යි. රත්නපුර අක්කර 42යි. අනුරාධපුර අක්කර 224යි. මේ වගේ විවිධ මේ තියෙන්නේ විස්තර. දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ ඇඬෙව්වෙත් නැහැ. මේවට ඒගොල්ලෝ දැක්කේ නැහැ ඒ කාලේ. ඇයි ඒගොල්ලන්ට අවශ්‍ය රජවල්නේ බිහි කරගෙන තිබුණේ. බොරු ප්‍රචාර ගෙනියනවා කියන්නේ JVP පරිසර වේදියෝ. අර මූණු පොතේ දානවා. සිංහරාජය අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොකද්ද මේ? ඉන්දියාවේ ඔඩීෂා නගරේ එහෙ තිබුණු ගහක් කැපපු එක මේ කියලා දානවා. උඩුදුම්බර වන විනාශය කියලා ඡායාරූපයක් දාලා තියෙනවා. ඒක මේ රටේවත් නෙමෙයි. මේක දැක්ක ගමන් කියත හැකි මේ රටේ නෙමෙයි කියලා. ඉතින් ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. මේවට රැවටෙන්න එපා. ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි. ගම්මානවලට පිවිසෙන මාර්ග ටික සකස් කරලා දෙන හැටියටත් කරුණාවෙන් ඉල්ලනවා. ගම්මානයේ ඔබතුමා දැන් පිවිසෙච්ච මාර්ගය RD එකෙන් කරේනේ. ඔව් ඒක අපි හම්බුණා RD එකේ අය. ඔව් ඒකස තව ටිකක් දියුණු කරලා කරන්න ඕන. මේ తాවකාලිකව කරේ. මට පේනවා දැන් මේ RD එක දාලා කරා නම් මේවා ඉක්මන් කරලා කරන්න පුළුවන්. ওই පුද්ගලිකාංශයට දුන්නම ඒගොල්ලෝ වෙන්නේ නැහැ වැඩ. වටරක්ගොඩ පන්සල් වත්ත පාවුලින් තමයි අපිට වතුර එන්නේ. කුඹ වතුරේ නැති දෙයක් නැහැ. වලපනේ හෝටල් වල වතුර පවා එනවා අපිට. ඒක ප්‍රජාජල ව්‍යාපෘතියක් අපි ඒක පවරගෙන අපේ ජල සම්පාදන ව්‍යාපෘතිය වතුර දෙන්න කටයුතු කරනවා. වලපනේ නගරයේ බස් නැවතුම්පල දෙපස තිබෙන කඩකාමර 46 පදිංචි අපි වලපනේ නගරයේ ඔබේ ඔප්පු ටික ලබා දීම සඳහා වගකීම බාර ගන්න කටයුතු කරන්න සූදානම්. වලපනේ නගරයේ වැඩ කටයුතු අපි අප්‍රේල් මාසේ 23 වෙනිදා වැඩ ආරම්භ කරනවා. ඩිසයින් කරා ඒක ඇඳද? ඇඳලා ඉවරයි සර් දැන්. වලපනේ පුණ්ඩලුවයි දෙකම එක දවසේ පටන් ගන්නවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද අත්සන් ලැබුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉදිරියේ. බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පැවැත් වූ භෝජන සංග්‍රහයට එක් වුණා. ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරුන් අතර අද උදෑසන හමුවක් පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බවයි. අනතුරුව දෙරට අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ වුණා. එහිදී ආර්ථික ආයෝජන වෙළඳ තාක්ෂණ කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සම්බන්ධතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ සාක් සංවිධානයේ COVID-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන බංග්ලාදේශයේ වී ප්‍රභේද ලබා දීමටත් මිරිදේ කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබා දීමටත් එකඟත්වය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇති කරගත් බවයි. දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා සඳහා 2022 දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සම්බන්ධතාවක් ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා. ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබීම සිදු වුණා. ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පර්යේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණු කිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහායි.
මේ අතර බංග්ලාදේශ ජනරජයේ ජාතිය පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහ්මන් මහතාගේ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව අද පියවර ගත්තා. ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා ප්‍රකාශ කළේ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ප්‍රදානයක් ලෙස ලබා දෙන ලෙස චීන රජය නිවේදනය කර ඇති බවයි. ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 322 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 66ක්. ඊට අමතරව රත්නපුරින් 36ක්, කොළඹින් 36ක්, යාපනයෙන් 31ක්, කළුතරින් 23ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 18 දෙනෙකුද වාර්තා වී තිබුණා. විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්. මේ අතර ඊයේ මෙරටදී PCR පරීක්ෂණ 7168ක් සිදු කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 6ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා ඉහළ ගියා. ත්‍රිකුණාමලී නගරයේ පිහිටි භද්‍රකාලී අම්මාන් කෝවිලේ මේ දිනවල පැවැත්වෙන පූජාවන්ට විශාල පිරිසක් ඊයේ දෙවන දිනටත් රැස් සිටි ආකාරය දක්නට ලැබුණා. එහිදී බහුතරයක් පිරිස දුරස්ථ භාවයේ තබා නොගැනීමෙන් මුඛ ආවරණ නොපැළඳ සිටින ආකාරයක් දක්නට ලැබුණා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 8,24,523 දෙනෙකු වෙත එන්නත් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වෙති බවයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අනුමැතිය ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. චීන රජය මගින් ශ්‍රී ලංකාවට සයිනෝෆාම් වර්ගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රධානයක් හැටියට දෙන බව මේ වෙනකොටත් නිවේදනය කරලා තියෙනවා. කවදා වගේ හිතනවා ඊළඟ සති දෙක ඇතුළත ලංකාවට සයිනෝෆාම් එන්නත් ඔගේ ගෙන එන්න පුළුවන් වෙයි කියලා. අපි රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතනයක් අනුමත කරන අඩුගානේ අනුමත කිරීම සඳහා සලකා බලමින් ඉන්න එන්නතක් තමයි අපි ගෙන්විය යුතු. මේ වෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානය චීන එන්නතට අවසරය ලබා දීලා තිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගත්තා වූ විශේෂ සංකූලතා හෝ ඒ සම්බන්ධයෙන් තියෙන දුර්මත බොහොම අවමයි. අනිවාර්යයෙන්ම මේ එන්නත රට තුල ලබා දිය යුත්තේ තාක්ෂණික කමිටුවේ ලබා දීලා තියෙන උපදේශ මාලාව පිළිපදමින් පමණයි. අද තවත් කොවිඩ් ආසාදිතයන් 158 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 89655 දක්වා ඉහළ යන අතර පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86466ක්. එනෝ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයන් 2645 දෙනෙකු පමණයි. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සඳහා ප්‍රමාණවත් එන්නත් සැපීම අවහිර කිරීමට එක්සත් රාජධානිය අමරිකාව සහ යුරෝපා සංගම වැනි ධනවත් රටවල් කටයුතු කරමින් සිටින බව BBC මාධ්‍ය ජාලය අනාවරණ කර තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් රහසිගත ලේඛනයක් ඔබට දක්වමි. මේ අතර එන්නත වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ සිය පළමු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව ලබා ගත්තා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කහන්ට කොවිඩ් ආසාදනයේ වියතයි ට්විටර් පණිවිඩයක් තබමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කළා. කෙසේ වෙතත් ඔහු ඊයේ දිනේදී චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙන තිබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 12 කෝටි 30 ලක්ෂයකට ආසන්න වී ඇති අතර සමස්ත මරණ 27 ලක්ෂ 15000 අභිබවා ගියා. කන්තලේ වාන් ඇල පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ විරෝධතාවයක නිරත වුණා. ඒ සාවත්‍ය චෝදනා මත කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමින් 1983 දී LTTE ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් සිය ගම්බිම් හැරගිය කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් 2006 වසරේදී පමණ නැවතීම ප්‍රදේශයට පැමිණ කන්තලේ විහාරගල විහාරස්ථානයේ අසල පදිංචි වී තිබෙනවා. කෙසේ වෙතත් ඉකුත් පෙබරවාරි මාස 12 වනදා එම ගමට පැමිණි කන්තලේ වන සංරක්ෂණ නිලධාරීන් පදිංචිකරුවන්ට පවසා ඇත්තේ වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කන්තලේ වන සංරක්ෂණ කාර්යාලය පැවසුවේ අනවසර පදිංචිකරුවන් වැඩ සිටින්නේ 1940 දී ගසට් කරන රක්ෂිතයක බවයි. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජය වික්‍රම ළමාහිවා මහතා සිද්ධි වූ ස්ථානයට පැමිණ වන සංරක්ෂණ නිලධාරීන්ට බාධා කරමින් ඕනෑම ස්ථානයෙන් පිටත් කරවීමට පියවර ගෙන තිබුණා. ඒ ජනතාව පාරම්පරිකව මෙම භූමියේ ජීවත් වූ බව පවසමින් වදගන්න භාවනා බැවිලා එමිනිසු ගැත්තව දාලා හොරකම් කරන්න ගිහිලා. ඔක හොරකම් කරනවා වැඩ. දැන් දෙපා අසාධාරණයි. අවුරුදු 15ක් තිස්සේ පොහොර ගන්න ඉඩම් මේවා. ඔගොල්ලෝ කප්පු ඉහලා පගාසාලා ඒ ඉතින් සිකුන්ට බව කොල්ලන් ඉඳ දුන්නා. මේ 83 ඉඳන් ගන්න පොහොරට ඒ මිනිසුන්ට අරින්න මේ ඉන්නේ. නෑ නෑ. ඔයගොල්ලෝ රාජකාරිය කරන්න ජනතාවත් දෙල්ලම් බෝධික කරන්න බා.
ඒවට අපිට දෙන්නේ නැහැ. කෙසේ වෙතත් වන සංරක්ෂණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබවට පවසමින් වාන් ඇල පොලිසිය අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැලවීමත් සමග වාන් ඇල පොලිස් ස්ථානයේ ඉදිරිපිට රැස් වූ පදිංචිකරුවන් පිරිස මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණා. ජනාධිපතිතුමාට හරි කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියන්න. අපි වචනේ නම් ඔක්කොම කූඩු කරන්න. අපි තාරාංගේ කට්ටිය මේ මෙතන ඉන්න සිංහල ජාතිය අපි. මේ මිනිස්සුන්ට දාලා මාවන්න දුර. අම්බකින් පාර ගන්න. මේ කියන්නේ බෞද්ධයෝ. මේ පොලිසිය අතරින් බෞද්ධයෝ. පසුව විරෝධතාකරුවන් පාලනය සඳහා කන්තලේ සහ ත්‍රිකුණාමල පොලිස් ස්ථානවල නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්යපාලක නිලධාරීන්ද කැඳවා තිබුණා. අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පැමිණ සිටි ජනතාව ඇමතීමට පොලිසිය අවස්ථාව ලබා දුන්නා. ගම පදිංචි කිරීම සම්බන්ධව නෙවෙයි. දාලා තියෙන ඒගොල්ලන්ගේ රාජකාරියට බාධා කරා කියලා. ඒක නිසා අද උසාවියේ අද මම හිතනවා මේකට අප දෙයි කියලා. ඒ අනතුරුව පිරිස විසිර ගියා. මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර අපමත මුදාහැර තිබෙනවා. ඒ කිසිදු ආකාරයකින් කැලෑ සහිත ඉඩම් බෙදා දීමක් සිදු කිරීමට මැදිහත් නොවන ලෙස නියෝග කරමින් ඉදිරියේදී මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව වන ආඥා පනත යටතේ මෙන්ම ධනී සංග්‍රහය ප්‍රතිපාදන යටතේ නඩු පැවරීම නියමිතව තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි මෙන්න මේ අහිංසක මිනිස්සු ටික පදිංචි කරන්න වැඩි පිළිවෙලක් හදන්න. මාව හිරේ දැම්ම කියලා මේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ අතර අද නයිවල ප්‍රදේශයේ පැවති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී ප්‍රදේශීය වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මයා අදහස් පළ කළා. මේක 1885 මැයි 22 වෙනිදා මේ ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක්. ගම්පහ තියෙන එකම නැචරල් කැලේ මේක විතරයි. මේ රජයේ අපකීර්තියට පත් වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා. නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දායි දේශපාලඥයනි අපහසුතාවයට ලක් වෙන්නේ. මේ ඕකට දේශපාලඥයෝ ඇඳ ගන්න දෙන්න එපා. මොකද මේ අපේ එකක් නෙමෙයි ඕක. නෑ කරුණා කරලා ඔය මිනිස්සුන්ට ඒ කාලේ ඉඳන් වගා කරන්න දීලා තියෙනවා නම් ගැසට් කරනකොට ඔව්ව ගැසට් කරපු එකත්ම පළමුවෙන්ම වැරදි වන ජීවියක යටතට දුන්නා නම් වගා කරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන වගා කරගෙන ජීවත් වෙන මිනිස්සු එළියට දාන්න බෑ. සුරකිමු ගංගා ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ මේක. එතකොට ඒ අනුව ගත්තම ඔය කැලල දෙන්න බෑ.